නීතියට අයිබෝවන් සුබ දවසක්. සියලුම පුද්ගලයින් නීතිය දැන සිටිය යුතුය යන පූර්ව නිගමනය නීතිය තුළ අන්තර්ගත වෙලා තිබෙන කාරණාවක්. මෙයින් ගැඹුරින් අප වටහා ගත යුතු කාරණය සියලුම පුද්ගලයන්ට නීතිය පිළිබඳ මූලික අවබෝධයක් තිබිය යුතුයි කියන කාරණය. නීතිය පිළිබඳ ඔබේ දැනුම වඩාත් යාවත් කාලිනි කරන්න අදත් අපි ආරම්භනවා මේ භීතියට නොව නීතියට. භීතියට නොව නීතියට හොඳයි නීතිය පිළිබඳ ඔබ දැනුවත් විය යුතු කාරණා අපි කතා කරන්නේ ෆ්‍රෙෂ්කෝ අනුග්‍රාහක ශක්තියත් සමගින්. හොඳයි අද දවසේ අප කතා කරන්නට සූදානම් වන්නේ විශේෂ මාතෘකාවක් ඔබට ඉතාමත්ම වැදගත් වන මාතෘකාවක් පදිකයින් සහ රියදුරන් අනුගමනය කළ යුතු මාර්ග නීති සහ ඒ හා බැඳුණු අවධානීය යුතුකම. ඒ සඳහා අපි අපේ මැදිරියට ගෞරවයෙන් යුක්තව අද දවසේ ආරාධනා කර සිටියා පොලිස් අධ්‍යක්ෂ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතාට ආයුබෝවන් බොහොම ගෞරවයෙන් යුක්තව ඔබතුමන් අද දවසේ වැඩසටහනට පිළිගන්නවා. ඒත් එක්කම මේ කතාබහට අපි ආරාධනා කර සිටිය සුපුරුදු පරිදි ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ හිටපු විදුහල්පති ජනාධිපති නීතිඥ ආචාර්ය දන්ත රොඩ්රිගෝ මහතාට ආයුබෝවන් ඔබතුමන්ට. හොඳයි. ඔබතුමාවත් බොහොම ගෞරවයෙන් යුක්තව අපේ වැඩසටහන වෙනුවෙන් පිළිගන්නවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමනි අපේ රටේ දිනකට විශාල ප්‍රමාණයක් ක්‍රියානතුරු වාර්තා වෙනවා. නිතරම අපිට මාධ්‍ය ඇසුරු කරද්දී අපිට අහන්නට දකින්නට ලැබෙන කාරණයක් තමයි රියානතුරු. අපේ රටේ මේ තරම් රියානතුරු ප්‍රමාණයක් සිද්ධ වෙන්නේ මොන වගේ කාරණයක් නිසාද? මොකක්ද ඔබතුමන්ගේ අදහස කියන තැනින් අපි ප්‍රවේශයක් ලබා ගනිමු. ඇත්තටම දොවින්ද මම මේ ප්‍රවේශයේ එන්න කලින් සිතුවන්ත විය යුතුයි විශේෂයෙන්ම මෙම හරිත රූපවාහිනී නාලිකාවට මෙවැනි කාලීන මාතෘකාවක් භීතියට නොව නීතියට කියන මාතෘකාව යටතේ මහ ජනතාව දැනුවත් කරන්නට බලා මේ ගන්න ලැබෙන උත්සාහයට වගේම ඒට මාව දායක කර ගැනීම සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත යුතුයි. ඉතින් එතෙන්දී ඔබ අහපු ප්‍රශ්නෙට එනවා නම් මම දකිනවා ඇත්තටම දෛනිකව ගත්තොත් විශාල මාරක ක්‍රියානතුරු ප්‍රමාණයක් රට තුළ සිද්ධ වෙනවා. ඊට අමතරව මිය යාම් වලින් තොරව විශාල අනතුරු සංඛ්‍යාවක් තවදුරටත් මාර්ගවල සිද්ධ වෙනවා. ඒවා මාරක අනතුරු නෙවෙයි, නමුත් වෙනත් අනතුරු. ඉතින් මේක මම දකිනවා මේ ක්‍රියාවලිය තුල තිබෙන්නේ විශේෂයෙන්ම මහජනතාවගේ නොසැලකිල්ල සහ අනවධානය. ප්‍රධාන කාරණේ විදිහට අපිට නිරීක්ෂණය වෙලා තියෙන්නේ මෙම මාරක ක්‍රියානතුරු ඒ වගේ වෙනත් ක්‍රියානතුරු වල ප්‍රධානම කාරණේ වෙලා තියෙන්නේ රියදුරන්ගේ නොසැලකිල්ල ඒ වගේම පදිකයන්ගේ නොසැලකිල්ල කියන කාරණේ. ඉතින් මම හිතනවා මහ ජනතාව ඇත්තටම උන් මේ සම්බන්ධව විශාල අවධානයක් යොමු කළ යුතුයි. සැලකිල්ලෙන් ක්‍රියා කළ යුතුයි කියන කාරණය. ඉතින් ඒක තමයි මට විශේෂයෙන්ම කියන්න තියෙන්නේ. ඊට අමතරව මට උදාහරණ රාශියක් ගෙන හරපාන්න පුළුවන්. මූලිකවම දන්නවා ඇති මාර්ගයේ ඔබත් ගමන් කරනවා මමත් ගමන් කරනවා. එතකොට ඔබට මාර්ගයේ ගමන් කරන්න කොයිතරම් අපහසුද කොච්චර අමාරුවෙන්ද මාර්ගයේ ගමන් කරන්නද කියලා. සමහර දැන් බොහෝ වෙලාවට අතරම අපේ රටක් විදිහට ගත්තාම ශ්‍රී ලංකාව තුළ මාර්ග පද්ධති අපේ බොහෝ දියුණුයි දැන්. මාර්ග සංඥා සලකුණු තියෙනවා. මාර්ගවල හොඳට කාපට් අතුරලා යන්න අවස්ථාව සලතරලා තියෙනවා. ඒ වගේම ගම් ප්‍රදේශවල ඇතුළට ගියත් බොහෝ වෙලාවට මාර්ග හොඳ මට්ටමක තියෙනවා. මහ ජනතාවට තියෙන්නේ මාර්ගයේ විනයගරුකව කියන්නේ මාර්ග නීති වලට අනුගතව ගමන් කිරීම තමයි. නමුත් අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ මහ ජනතාව කොතරම් දුරට මේ නීති අනුගමනය කරනවද කියන කාරණය. විශේෂයෙන්ම දැන් රියදුරෙක් වාහනයක් අතට ගත්තට පස්සේ තමන්ගේ දෑතේ ඒ සුකානම එහෙම නැත්නම් යතුරුපැදිය තමන්ගේ දෑතේ තියෙනවා නම් එය පාලනය කරන්න පොලිස් නිලධාරියෙකු හෝ වෙනත් කාටවත් බෑ. ඒ පාලනය කළ යුත්තේ ඔහුගේ මනසින්. නිසා ඒ මනසේ තියෙන සංයමය, ඉවසීම, ළඟට අනිත් මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වලට ගරු කිරීම, ඒ වගේම තමයි තමන්ගේ ජීවිතය, තමන්ට යම්කිසි අනතුරක් වුණොත් තමන්ට සිදුවන ජීවිත අනතුර, ඒ වගේම ඒ තුලින් ඇති වෙන්න පුළුවන් ආබාධිතත්වය, ඒ වගේම ඒ තුල නිර්මාණය වෙන්න පුළුවන් තමන්ගේ ආදරණීයන්ට, තමන්ගේ යැපෙන පුද්ගලයන්ට, ඒ අයට වෙන්න පුළුවන් හානිය පිළිබඳ නිතරම මතක තියාගන්න. අපි දකිනවා බොහෝ වෙලාවට ප්‍රචාරණ අවස්ථාවලදී උනත් පෙන්නනවා මොන වගේ දැන් ඔබ ගෙදර යනකොට බලාගෙන ඉන්නවා ගෙදර කවුද බිරිඳ වෙන්න පුළුවන් සමහරට දරුවෝ වෙන්න පුළුවන් සමහරට දෙමව්පියෝ වෙන්න පුළුවන් නැත්නම් වෙනත් නෑදෑයෙක් වෙන්න පුළුවන් මේ ගෙදර එනතුරු බලන් ඉන්නේ
ඉතින් ඒ මතකය තමන්ගේ මනසේ තියෙන්න ඕන. මම ගෙදර යන්න ඕන. ඒ වගේම තමයි ඔහු කල්පනා කරන්න ඕන මම විතරක් නෙමෙයි ගෙදර යන්නේ. අනිත් පුද්ගලයාත් ගෙදර යනවා. ඒ වගේම මම වගේම අනිත් පුද්ගලයෝ ගෙදර ඉන්න තුරු ඒ තමන්ගේ ආදරණියන් බලාගෙන ඉන්නවා. එතකොට ඒ වගේම තමයි තමන් දුක් මහන්සි වෙලා උපයාගත්තු දේපල තමයි මම මේ භාවිතා කරන්නේ. වාහනයක් වෙන්න පුළුවන්, නැත්නම් යතුරුපැදියක් කුමන හෝ ආකාරයක වාහනයක්, මෝටර රථයක් වෙන්න පුළුවන්, යතුරුපැදියක් වෙන්න පුළුවන්. ඒ වාහනේ තමන්ගේ දේපල. එතකොට මේ දේපල සුරක්ෂිත කරගන්න උවමනයි. ඉතින් ඒක අහිමි වීමෙන් සමහර වෙලාවට ඉන්ෂුරන්ස් එකක් කියලා අපි රක්ෂණයක් කියලා ලබා ගත්තා වෙන්න පුළුවන්. නමුත් ප්‍රතිපූර්ණය කරා වෙන්න පුළුවන්. නමුත් කවදාවත් තමන්ට ඒ අහිමිච්ච දේ ප්‍රතිපූර්ණය කරලා ලබා ගන්න බෑ. තමන්ගේ අනුතරක් වෙලා තමන්ගේ ශරීරයේ සදාකාලික ආබාධ තත්ත්වයටපත් වුණොත් ඒ යමත මුදල් වලින් යත තත්ත්වයටපත් කරන්න බෑ. ඉතින් මේ தත්ත්වය පිළිබඳ හොඳ සංවේදී වෙන්න ඕන කියන එක තමයි මගේ අදහස. මේ සංවේදී බව පවත්වා ගැනීම තුළ තමයි තමන්ට මේ මනසේ තියෙන ඉවසීම පාලනය කරගන්න පුළුවන්. ඒ ඉවසීම තුළ තමයි අර නොසලකිල්ල සහ අවධානය කියන කාරණයෙන් තමන් යම්කිසි රතයක් වක්කරදාගෙන රියදුරෙක් විදිහට කටයුතු කරනවා නම් ඉතින් ඒ තමයි අවශ්‍ය වෙන්නේ රත වහන අනුතුරු පාලනය කර ගැනීම සඳහා. මෙහිදී රියදුරෙක් කිව්වහම අපිට ඒ රියදුර ඉන්න විවිධ සමහරලාට ඔහුගේ තනතුර සමහරට හොඳ අධ්‍යාපන මට්ටමක තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. සමහරලාට ඊතරම් අධ්‍යාපන මට්ටමක් නොතිබෙන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මේ අදාළ වෙන්නේ නැහැ. මොකද මම මේ කියපු කාරණා සියල්ල ඕනම පුද්ගලයෙකුට තේරුම් ගන්න පුළුවන් තමන්ගේ සමාජයේ සාමාන්‍යයෙන් තමන්ට සංජානනය වන කරුණු. ඉතින් ඒ තුල තේරුම් අරන් රියදුරක් වාහනයක් ධාවනය කළ යුතුයි. ඉතින් මට ඉදිරියේදී මට පැහැදිලි කරන්න පුළුවන් දුමින්ද ඇත්තටම මේ රියදුරන් විසින් කරන මේ නොසලකිලිමත් ක්‍රියා සමහරලාට හිතනවා ඇයි මෙහෙම කරන්නේ කියලා. අනිත් එක මේ මම දකිනවා ශ්‍රී ලංකාව වගේ රටවල් වල බොහෝ වෙලාවට මේ වාහන ධාවනය කරන පුද්ගලයන් තුළ තියෙන අතිශය ආත්මාර්ථකාමී ස්වරූපයක්. ඒ කියන්නේ නීතිය දන්නවා. ඒ වගේම තමයි Taman කරන්නේ වැරද්දක් කියලා දන්නවා. මොකද ඒ තරම් නොදිනු මට්ටමක් නැහැ. Taman කරන්නේ වැරද්දක්. මොකද අපි සාමාන්‍යයෙන් විදේශීය රටක අපි දකිනවා යුරෝපය වගේ රටකට ගියාම ග්‍රොසරි එකකට ගිහිල්ලා මිලදී ගන්න බඩු ඒවට මුදල් ගෙවන්නත් ඒ පොලිමේ ඉඳලා තමයි ගෙවන්නේ. මොකද එක පුද්ගලයෙකුටවත් බෑ කලින් පුද්ගලයාට ඉදිරියෙන් ගිහිල්ලා අත දාලා ඒ අදාළ මුදල් අය කැමිට මුදල ගෙවන්න. නමුත් එහෙම තමයි ඒ පිළිවෙලට යන්න ඕනේ. නමුත් අපේ ලංකාවේ වෙන්නේ මාර්ගයේ වාහන තදබදයක් ඉදිරියට තියෙනවා. කලින් ගියපු කෙනා ඉදිරියෙන් ඉන්නවා. නමුත් පිටිපස්සෙන් ආපු කෙනා අර සියල්ල පසු කරගෙන නීතිය සම්පූර්ණයෙන්ම නීතිය ගැන කිසිම තැකීමක් නොකර ඔහු යන්න උත්සාහ කරනවා ඉදිරියට ගිහිල්ලා අර වාහන අතරට ගිහිල්ලා යන්න උත්සාහ කරනවා. ඉතින් මේවා ඒකෙන් පේනවා ආත්මාර්ථකාමීත්වය කියන්නේ ඒ වගේම නීතියට ගරු නොකරන බව, අනිත් මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වලට කිසිම ගරු නොකිරීමක් තිබෙන බව අපිට මාර්ගයේ දකින්න පුළුවන්. මෙහිදී තවත් ලක්ෂණයක් තමයි මෙහිදී අපි දකින්නේ මේ පුද්ගලයාගේ තරාතිරම. වලට අපි කරන පරීක්ෂණ නිරීක්ෂණ වලදී අපි දකිනවා සමහරවිට අපි දකිනවා මේ පුද්ගලයාගේ වාහනේ දැක්කහම මේ පුද්ගලයා දැක්කහම අපිට තේරුම් ගන්න පුළුවන් සමහරට විධායක ශ්‍රේණියේ නිලධාරියෙක්. රජයේ පෞද්ගලික ආයතනයක. ඉතින් ඒ නිසා මේකේ සමහරලාට කිසිම අධ්‍යාපන මට්ටමින් අඩු රියදුරෙක් වෙන්න පුළුවන්. නමුත් මේ සියල්ලම එක හා සමාන මේ වරද්ද කරනවා. එතකොට නමුත් මේ අයම අපි දකිනවා විදේශීය රටවල සමහරලාට රියදුරු රැකියාව කරලා ආපු අය ඉන්නවා. ඒ වගේම විදේශීය රටවල සංචාරය කරලා ආපු අය ඉන්නවා. නමුත් මේ අය ඒ රටවලදී අත්දකින්න කිසිම දෙයක් මෙහෙට අපි පාවිච්චි කරන්නේ නැහැ රියදුරු. ඒ හරි අවාසනාවන්ත තත්ත්වයක්. ඔවුන්ට පුළුවන් මේ විදේශීය රටවල අත්දකපු දේ මේ රටට අරගෙන එන්න. අරගෙන ආවිල්ලා අනිත් අයටත් ඒක ආදර්ශයක් වෙන විදිහට යන්න පුළුවන්. ගමන් කරන්න පුළුවන් මාර්ගේ. නමුත් අවාසනාවකට එහෙම තත්ත්වයක් නැහැ. ඉතින් ඒ නිසා දැන් මේ වෙනකොට මගේ ළඟ සංඛ්‍යා ලේඛනක් තියෙනවා ඇත්තටම දැන් 2017 අවුරුද්දේ මාර්ග යනතුරු නිසා 3154ක් මිය ගිහිලා තියෙනවා. 2018 අවුරුද්දේ 3151ක්, ඒ වගේම 2019 අවුරුද්දේ 2839ක්, 2020 කියලා කියන්නේ අපේ රටට මේ කොවිඩ් වසංගතය ආපු වර්ෂෙත් 2144ක් මිය යනවා. ඉතින් එය හරිම කනගාටුදායක තත්ත්වයක්. මේ අපි දකිනවා දැන් මේ රටේ 30 අවුරුදු යුද්ධයක් තිබ්බා. මේ යුද්ධෙන්වත් වර්ෂයකට මෙච්චර මිය ගියේ නැහැ. වර්ෂයකට පුද්ගලයන් අපි දකිනවා ඒකේ තියෙන භීෂණ ස්වභාවය තමයි අපි දකින්නේ ඒකේ තියෙන බරපතල තත්ත්වයක් විදිහට. නමුත් මේ අනතුරු නිසා මේ ජීවත් වෙන්න ඕන පුද්ගලයෝ අනිත් කාරණේ විශේෂයෙන්ම දැන් අපි දකිනවා කොවිඩ් වගේ වසංගත තත්ත්වයක් අටතුලට ඇවිල්ලා මේ කාල සීමාව තුල විශාල වියදමක් කරනවා රජයක් විසින් මේ මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා.
මෙවැනි ලෝකේ පුරා පැතිර යන වසංගත තත්ත්වයක් මේ රටට ආවහම මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා බලන්න අපි මොන තරම් කැපවීමක් කරලා තියෙනවද ආර්ථිකම වශයෙන් රටක් විදිහට මොන තරම් කැපවීමක් කරලා තියෙනවද ඒ තුල කොයිතරම් පරිහානියකට අපිට යන්න සිද්ධ වෙනවද මේ වගේ මිෂෙල් මේ ලොක්ඩවුන් වගේ දේවල් අපි මේ සඳහා අනුගමනය කරපු දේවලුත් එක්ක නමුත් ඒ අපි මේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා නමුත් මහ ජනතාව තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න කිසිම උත්සාහයක් කරන්නේ නැහැ. ඒක තමයි තියෙන කනගාටුව. දැන් මේ අනතුරු වලින් අපි තව දෙයක් විශේෂයෙන් බලන්න ඕනේ. දැන් 2017 අවුරුද්දේ පදිකව 959ක් මේ ගිහිල්ලා තියෙනවා. 2018 පදිකව 952ක්. 2019 776ක්. 2026 538ක් මම 2021 මම ගන්නෙ නැහැ. මොකද මේ කොවිඩ් තත්ත්වයත් එක්ක සංඛ්‍යා ලේඛනවල ඒක මම හිතනවා ඉදිරිපත් කිරීම ඒක ප්‍රයෝජනවත් නැහැ කියන එක. සංඛ්‍යා ලේඛනත් සමග ඉදිරියේදී බොහෝ දේවල් කතා කරන්න පුළුවන්. ඔබතුමා හොඳ ප්‍රවේශයක් ගත්තා අද දවසේ මාතෘකාවට. රොඩ්රිගෝ මහත්මයා මට ඔබතුමාගෙන් අහන්න හිතුණා දැන් මාර්ග නීති සහ රියදුරන් පදිකයන් මේ කාරණා අපි කතා කරද්දී ඒහා බැඳුණු නීති රීති මොනවාද? ඒහා බැඳුණු අනපනත් මොනවද කියන කාරණේ. තමයි දැන් අපේ නිහතල්දුව මහතා ඉතාමත් වැදගත් කරුණක් ඉදිරිපත් කළේ සංඛ්‍යා ලේඛන සහිතව ඇතරම නීතිය නොදන්න කරුණුවට වඩා නීතිය පිළිබඳව තැකීමක් නැතිකම ගරුත්වයක් නැතිකම තමයි තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ හිතන්නේ නැහැ දැන් ගත්තොත් අපේ රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 වෙනි ව්‍යවස්ථාවේ දක්වලා තියෙනවා අයිතිවාසිකම් සහ නන්වැදෑරුම් නිදහස ක්‍රියාත්මක වීමත් භුක්ති විඳීමත් යුතුයකම් හා බැඳීම් ඉටු කිරීමෙන් වෙන්ව පැවතිය නොහැකිය කියලා. එතකොට මේවා ඇවිල්ලා රියදුරෝ ගන්න ඕනේ දැනගන්න ඕනේ තමුන්ගේ ඒ කාර්යභාරය. දැන් මම සඳහන් කරන්නේ අපි හැමෝටම තියෙනවා මේ අවස්ථාවල එක එක තත්වයන් ස්ටේටස් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒක මේකට ඇඳිච්ච කාර්යභාරයක් තියෙනවා රෝල් එකක්. ඒතර මහා මාර්ගයේදී මම ජනාධිපති නීතිඥවරයෙක් හෝ ආචාර්යවරයෙක් නෙමෙයි මහා මාර්ගයේදී මම වාහනයක් ධාවනය කරනකොට මම රියදුරෙක්. ඒතර මම තීරුම් ගන්න ඕනේ මගේ කාර්යභාරය මොකක්ද කියලා. එතකොට එහෙම නොකළොත් තමයි මේ සියලුම දේවල් වෙන්නේ. ඒතර මොකද මගේ යුතුයකම අනිත් අයගේ අයිතිවාසිකම් වෙනවා. දැන් මේ කියන දේ හැමදෙස්සෙම යුතුයකමයි අයිතිවාසිකම් කියන්නේ එකම කාසියේ දෙපැත්ත වගේ. අයිතිවාසිකමක් රැකෙන්නේ නැහැ යුතුයකම ඉස්සකලේ නැත්තම්. ඒතර අපිට නීතියක් තියෙනවා සාධාරණ බුද්ධිමත් පුද්ගලයා කියලා පිළිගැනීමක් තියෙනවා සිවිල් නීතියේ reasonably prudent person කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. prudent කියන වචනේ ඉංග්‍රීසි වචනේ තේරුම බුද්ධිමත් කියන එක. එයා ගන්න තීරණ සාමාන්‍යයෙන් නිවැරදි. ඒතර සාධාරණ බුද්ධිමත් පුද්ගලයෙක් නොකරන දෙයක් කිරීමත් කරන දෙයක් නොකිරීමත් නොසැලකිල්ල හැටියට අපිට කියන්න පුළුවන්. දැන් ඔබතුමා සඳහන් කළා මෙතුමා සඳහන් කළා නොසැලකිල්ල. ඇත්තටම බීමත් කමරත් වල නොසැලකිල්ල අනවදානේ කියන හේතුව උඩයි මුගක් අනතුරු වෙන්නේ විශේෂයෙන් මාර්ග ක්‍රියා අනතුරු වෙන්නේ කියලා. එතකොට නොසැලකිල්ල කියන්නේ මොකද්ද කියන එක අපි නිර්වචනය කරනවා දැනගන්න ඕනේ. නොසැලකිල්ල කියලා කියන්නේ සාධාරණ බුද්ධිමත් මිනිස්සු ඒ සංකල්පයක් තියෙනවා. ඒ සාධාරණ බුද්ධිමත් මිනිස්සු කැඩේට කටයුතු නොකිරීම. සාධාරණ බුද්ධිමත් මිනිස්සු කවදාකවත් බීමත් රියලවන්නේ නැහැ. ඊළඟට බීමත් නොවුනත් තමුන් කායිකව හෝ මානසිකව සුදුසු නැත්නම් අර ෆිට් නැහැ කියලා කියන්නේ වාහනේ එලවන්න. අපි තමු මරණයකට කියලා හොඳ එලිවෙකන් නිදි මාරලා ඉවරලා උදේට එයා බීලා මකුත් නැහැ. වාහනේ එලවන්න යන්න නරකයි. ඒකද විකස සුළු මොහොතයි යන්නේ තප්පර ගානයි යන්නේ නිින්ද ගියොතින් හැප්පෙන්න. ඒ නිසා එයා සුදුසු නැහැ ඒකට. ඒ වගේම අපි තුමු මානසිකව යම් ඒ කියන්නේ මානසිකව යම් මේකක් වුණොත් දුක් තැවිල්ලක් ඇති වුණොත් එයා නරකයි වාහනේ එලවන්න. නමුත් අවාසනාවකට වගේ මම දැකලා තියෙනවා මම වාහනේ එලවනකොට මට ඉස්සරහින් යන වාහනේ කාන්තාව සාමාන්‍යයෙන් කාන්තාව ටිකක් සැලකිලිමත් කියලා කියන්නේ වාහනේ එලවනකොට මම දැකලා තියෙනවා සමහර අමල ටිකම අඩුයි ස්ටියරින් වීල් එකේ උඩ ඒ කියන්නේ සුක්කානෙමේ පොත තියාගෙන ඉස්සරහා දරුවක් තියාගෙන දරුවට කියලා දීදී යනවා. මොකද එයා හිතනවා අර ට්‍රැෆික් එක යනකොට හිමීමේ නෑද දැන්නේ. ඉතින් මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න බලන්න. ගෙදර කොච්චර වෙලාව තියාගෙන ඒ කරන්නේ නැතු මම දැකලා තියෙනවා පොත තියාගෙන උගන්න යනවා ළමයින්ට. නොවගේ තත්ත්වයක අවස්නාන්ත තත්ත්වයක් තියෙන්නේ. ඒක සාධාරණ බුද්ධිමත් මිනිස්සු කවදාකවත් නොකරන දෙයක්. මොකද එලවනකොට වාහනයක් එලවනකොට තනිකර ඒකයි මේ කරන්නේ. දැන් මට මතකයි මම ওই කොළඹින් උසාවිය ළඟින් පටන් ගන්නකොට වාහනේ එලවන්නේ දවස්වල දැන් මට රියදුරකුත් තියෙනවා මට. මේ එලවන්න ගන්නකොට මගේ භාර්යාව ඉඳන් කියනවා අපි වත්තල ෆාමසි එකෙන් නවත්තල බේත් ගමු මම කියනවාට මේ මම ඕක මතක තියාගෙන ඉන්නේ නැහැ. ඒ නිසා පෑලිගොඩ හරි විතර මට කියන්න. ඒකත් මම ඕක ඔළුවේ තියාගෙන ඒ වාහනේ එලවන්නේ නැහැ.
වත්තලා හරිදී විතර නවලෝක වටරවුම හරිදී විතර පොඩ්ඩක් යන්න. ඒකට මං පාරේ වම් පැත්තට අරගෙන මේ පැත්තෙන් එන්නම් ෆාමසි එක නවත්තන්න කියලා. අන්න ඒ වගේ කටයුතු කරනවා නම් මං හිතන්නේ ඒක තමයි අපි යුතුයකම් ඉෂ්ට කිරීම කියලා කියන්නේ. එතකොට අනිවාර්යයෙන්ම අනිත්‍යයේ අයිතිවාසිකම් රැකෙනවා. ඒක හරි වැදගත් කාරණයක්. මෝටර රථ ප්‍රවාහන පනතර ගත්තාම මේකේ තනිකර තියෙන එකයි. ඇයි මිනිස්සු උඟක් දෙනෙක් දන්නේ නැහැ ඇයි පදිකියෝ දකුණෙන් ගමන් කළ යුත්තේ කියලා. උඟක හිතන්නේ. ඉතින් වමෙන් ගමන් කරනවා. වමෙන් ගමන් කළාම මොකද වෙන්නේ? වාහනේනේ වම් පැත්තේ. දුර කෙලින්ම වාහනයයි පදිකයයි මුණට මුණ ගැටෙනවා. ඉතින් අනතුරු වෙන්න පුළුවන්. අනිත් කාරණේ තවත් දෙයක් කිය යුතුයි. අපි අර නොසලකිල්ල ගැන අපි කතා කළා වගේම තවත් සංකල්පයක් තියෙනවා නීතියෙන් සහායක නොසලකිල්ල කියලා. ඉංග්‍රීසියෙන් කියනවා contributory negligence කියලා. ඒ සහායක නොසලකිල්ල කියලා කියන්නේ තමා වෙනුවෙන්ම දැරිය යුතු යුතුකම කඩ කිරීම. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් යතුරු පැදියක් ධාවනය කරන කෙනෙක් අර ක්‍රෑෂ් හෙල්මට් එක හිස්සාවරණේ පැළඳිය යුතුයි. ඒක නොපැළඳ යන කට්ටිය ඕන තරම් ඉන්නවා. පොලිස් නිලධාරියෙක් දැක්කම බයට එමු කරන බයට නෙමෙයි කළ යුත්තේ. එතන අපි තේමාව වගේ වීතියට නොව නීතියට කළ යුත්තේ. ඒ නිසායි අපි හිතමු යම් මේකෙන් හෙල්මට් එක නොපැළඳ කියලා අනතුරක් වුණොත් තමුන්ගේ වරද නිසා නෙමෙයි අපි හිතමු වෙනත් රියදුරගේ අනතුරක් නිසා වුණොත් වෙලා වෙන හානිය ගොක් වැඩි වුණොත් එතකොට වන්දිල්ල සිවිල් නඩුවක් දැමීමේදී මේ කාරණේ සැලකිලිට ගන්නවා. මොකද විනිශ්චයකාරවරයා වන්දි ප්‍රමාණය තීරණය කළා වන්දි පංගු කරනවා. අපි කියනවා apportionment of damages කියලා ඉංග්‍රීසියෙන් කියනවා. එතකොට ඒ කියන්නේ වන්දි පංගු කිරීමේදී බලනවා මේ අනතුරට 100ට කීයක් දායක වෙලා තියෙනවද මේ වින්දිතයා. අපි තමු 125 කෝගේ වර්ධන නිසා. මොකද වෛද්‍ය වාර්තාවට අනුව කියන මෙයා ක්‍රෑෂ් හෙල්මට් එකක් පැලඳගෙන හිටියා නම් මෙච්චර හිසට අනතුරක් වෙන්නේ නැහැ කියලා. ඒ වගේ අවස්ථාවක ඔහුට අර මුළු වන්දි ප්‍රමාණය 75යි හම්බ වෙන්නේ. ඉතින් මේ විදිහට ඔහු විසින් දරගත යුතුයි ඔහුම දායක වෙච්ච ප්‍රමාණය. අනේ මේ විදිහට නීතියේ තියෙන ඒ වගේ ප්‍රතිපාදන සිවිල් නීතියේ. එක පැත්තකින් එකම ක්‍රියාව සාපරාධී වගකීමත් ඒ වගේම සිවිල් වගකීමත් දෙකම වෙනවා. දැන් අනවදානයේ වාහනය එළවලා පදවල අනතුරක් කළොත් එක පැත්තකින් ඒක සාපරාධී ක්‍රියාවක්. අනිත් පැත්තෙන් සිවිල් නඩුවක් පවරලා වන්දි අය කර ගැනීමට දැන් මේ හොඳ නීති ප්‍රතිසංස්කරණයක් ඇවිල්ලා තියෙනවා මේ ළඟදී 2019 අංක 2 දරන පනත. ඒකෙදි වෙලා තියෙන්නේ පුද්ගලෙක්ව මේ තවත් එක්කෙනෙක්ගේ නොසලකිනේ මේ ගියාම ඒ මියගේ පුද්ගලයාගේ ඥාතීන්ට පවා පුළුවන් වන්දි අය කරගන්න. ඉස්සර අපේ රෝමලන්දේසි නීතියේ තිබුණේ සාමාන්‍යයෙන් චිත්ත පීඩාවට වන්දි දෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය රෝමලන්දේසි නීතියේ තියෙන නඩු කර දෙකක්. අක්විලියානු නඩු කරේ කියලා තියෙන එකක්. ඒක කරන්නේ මූල්‍යමය හානි අය කරගන්න. තවත් එකක් තියෙනවා ඉන්ජුරියාරුම් නඩු කරේ කියලා. ඒකෙන් කරන්නේ අපහාසය වගේ කියන්නේ දැනෙන හිතට දැනෙන වන්දි අය කරගන්න එක. මූල්‍යමය වශයෙන් ගණනය කළ නොහැකි වන්දි. එතකොට අර මේ සිතට දැනෙන වේදනාවට දෙන්නේ නැහැ සාමාන්‍ය වන්දි. ඒකට මේ ව්‍යතිරිකයක් හැටියට වින්දිතයා මිල්ලුවතින් දෙනවා. දැන් හිතන්න ඒ කියන පුද්ගලයාව අනතුරක් කරන ඔහුගේ නොසලකන්නේ වෙනත් එක්කෙනෙක් නොසලකෙන්නේ මේක කරලා ඔහු ආබාධිතෙක් බවට පත් වෙනවා. සදාකාලික ස්ථිර ආබාධිතෙක් බවට. ඒ වගේ අවස්ථාවක ඔහුට අර මූල්‍යමය හානිය වගේම ඔහුගේ හිතට ලොකු වේදනාවක් දැනෙනවනේ. මොකද ඔහුගේ වයසට අනුව ඒක තීරණය කරන අපිට තරුණ වයසේ කෙනෙක් නම් අවුරුදු 20ක 25ක උට තව අවුරුදු 50ක විතර ක්‍රියාකාරී ජීවිතයක් තියෙනවා. ඒ කාලය ඇතුළත උට යම් දේවල් කරන්න බැරි වෙනවා. ඔහුගේ අතක් අහිමි වුණොත් කකුලක් අහිමි වුණොත් ඒක වෙලා තියෙනවනේ. එතකොට ඒ වගේ කෙනාට දෙනවා මේක. ඒ ඇරෙන්න අනිත් අයට දෙන්නේ නැහැ ඒ වගේ. නමුත් දැන් මේ නීතිය වෙනස් කරලා තියෙනවා 2019 අංක 2 දරන පනත මගින්. ඒ අනුව දැන් පුළුවන් ඒ වගේ නොසලකිල්ලෙන් කෙනෙක් මිය ගියොත් කෙනෙක්ගේ අපි තමු මාර්ග අනතුරකින් එතකොට ඒ අනතුරට වග කිය යුතු රියදුරාගෙන් එහෙම නැත්නම් අපි තවත් තියෙන සංකල්පයක් රියදුරා විතරක් නෙමෙයි වාහනයක් නොසලකිල්ලෙන් මේකලොත් ඔහුගේ ස්වාමියා පවා අපි එකට කියනවා මේ vicarious liability කියලා ඉංග්‍රීසියෙන් සිංහලෙන් කියනවා ප්‍රතිපුරුෂ වගකීම කියලා. ප්‍රතිපුරුෂ වගකීම කියලා කියන්නේ දැන් මම ස්වාමියා නම් මගේ සේවකයෝ හරියට ඒ රාජකාරිය කරන බවට වග බලා ගැනීමේ වගකීමක් මට තියෙනවා. බලන්න නීති දින වද
ඒ මොකද ඔහු මගේ පාලනය යටතේ ඉන්නේ. ඒ නිසා ඔහු බීමත් වාහනේ ලැබුත් මගේ කාර් එක නම් ඔහු යෙදී හිටියේ රාජකාරී කාලය ඇතුළත. ඔහු වුණොත් අත වශයෙන්ම මේ දැන් උදාහරණයක් වශයෙන් ලංගම රියදුරෙක් බීමත් වාහනයක් කෙරවලා කෙනෙකුට අනතුරක් හෝ මිය කළා කොහොම මිය යනවා නැත්නම් තුවාල සිද්ධ වෙනවා. ඒ වගේ අවස්ථාවක අපි ඔහුටත් ඒ වගේ මේ රියදුරටත් ලංගම ආයතනයටත් දෙකටම විරුද්ධව සිවිල් නඩුවක් දානවා. දාලා වන්දියයි කරගන්නවා. පළවෙනි විත්තිකරු දෙවෙනි විත්තිකරු කියලා. ඒ විදිහට නීති ප්‍රතිපාදන තියෙනවා. දැන් මෙතුමා සඳහන් කළා වගේ තල්දු මහත්මයා සඳහන් කළා වගේ මිනිස්සු නීතිය නොදන්නව නෙමෙයි බයයි. හැබැයි සමහර ওই පැති ඒවා දන්නේ නැහැ මොකක් මිනිස්සු. දැන් ස්වාමියා කියනවා මම නෙමෙයි එළෙව්වේ මගේ ඩ්‍රයිවර්නේ. ඩ්‍රයිවර් ඒක ඇත්ත. ක්‍රිමිනල් ඒ කියන්නේ අර සාපරාධී ක්‍රියාවට සමහර ඔවා කියන්න ඕනේ නැහැ. නමුත් වන්දි ගවන්න වෙනවා උට. ඒ වගේ දේවල් තියෙනවා. හොඳයි. අද දවසේ අප කතා කරමින් සිටින්නේ පදකීන් සහ රියදුරන් අනුගමනය කළ යුතු නීති රීති පිළිබඳව. තවත් බොහෝ දේ තියෙනවා අපිට කතා කරන්න. ඊට පෙර ආතු අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. බීතියට නොව නීතියට බීතියට නොව නීතියට හොඳයි. විරාමයෙන් අනතුරු ඔබ යලිත් බීතියට නොව නීතියට සමගින්. අපි අද දවසේ කතා කරමින් ඉන්නේ පදිකෙන් සහ රියදුරන් අනුගමනය කළ යුතු නීති පිළිබඳව. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා දැන් සමාජයක් හැටියට පදිකෙක් හෝ වේවා රියදුරෙක් හෝ වේවා මේ කාරණා දෙකම පැත්තකින් තියලා පොදු පුරවැසියන් හැටියට මේ අනතුරු අවම කරගන්න මොන වගේ වගකීමක්ද අපිට තියෙන්නට ඕනේ? ඔව් ඇත්තටම දුමින්දු මේ සමාජීය වගකීම කියන එක හරි පුළුල් කාරණයක්. සමාජීය වගකීම කියන්නේ විවිධ ශේෂ්ත්‍රයන්ට පැතිරලා යන දෙයක්. ඒතර අපි මේ වාහන පැදවීමේ වගකීම ගත්තොත් මම කලින් සඳහන් කරා වගේම ඇතරම අපේ රුද්‍රික මහත්මයාත් පැහැදිලි කරා නෛතික තත්ත්වය. මොකද මම මුලින් සඳහන් කරේ මේ ප්‍රවේශය ලබා ගැනීමේදී නොසලකිල්ල සහ අනවධානය කියන කාරණය. එතෙන්දී එක්කම තියෙනවා සාපරාධී වගකීම කියන එකත් පැවරෙනවා මේ රට වාහන අනතුරු තුල. ඉතින් මහජනතාව විදිහට තේරුම් ගන්න ඕන කාරණය තමයි සමාජීය වගකීම කියන කොටස තුල තමයි සමාජයක් ඒ තමන් පුරවැසියෙක් විදිහට සමාජීය වගකීම ඉටු කළොත් පමණයි රටක සංවර්ධනයක් ඇති කර ගන්න පුළුවන්. ඒ වගේම රටක් ප්‍රගමණය කරා ගෙන යන්න පුළුවන් තත්යකට නිර්මාණය කර ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි අතින් අපි නොසලකිල්ලෙන් අනවධානයෙන් කටයුතු කරමින් අපේ තියෙන වගකීමෙන් බැහැරව කටයුතු කරමින් යම්කිසි විදිහක සමාජයේ අපේ තියෙන දෛනික ක්‍රියාකාරකම් වල යෙදෙනවා නම් එවැනි සමාජයක අපිට ප්‍රගමනයක් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද මෙවැනි කාරණා නීතිය ක්‍රියාත්මක කරන ආයතනයකට හෝ වෙනත් ආයතනයකට පැවරිය හැකි කාරණා නෙවෙයි. මම කලින් සඳහන් කරා වගේ. ඉතින් එම නිසා මේ සෑම දැන් සමහර වෙලාවට අපිට හිතන්න පුළුවන් මේ සම්බන්ධව රියදුරෙකුට විතරයි වගකීම තියෙන්නේ කියලා. නෑ එහෙම නෑ. සමහර වෙලාවට අපි දකිනවා ඔබ මාර්ගයේ ගමන් කරනකොට මාර්ගය හොඳට හදලා තියෙනවා. නමුත් මේ මාර්ගයේ අසල නිවසක පදිංචි පුද්ගලයා ඔහුගේ නිවස හදාගන්න අවශ්‍යතාවයට ඔහුගේ නිවසට ගේන වැලි මාර්ගයට බාලා මාර්ගයේ තැන්පත් කළා. ඒකෙන් තමයි ඔහු නිවසට වැලි ටික ගන්න. මොකද මාර්ගය තමයි පාවිච්චි කරන්නේ තමන්ගේ නිවස සකස් කරගන්න සමහර විට බදාම කවලම් කරගන්නට අවශ්‍ය කරන දේවල් ඒ මාර්ගය තමයි කරන්නේ. මේ මහජනයා පාවිච්චි කරන පොදු මාර්ගය. ඉතින් මෙතෙන්දී අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ සමාජයේ මේ ජීවත් වෙන පුරවැසියාට තේරුමක් නැද්ද? මාර්ගයේ ගමන් කරනකොට දැන් අපි හිතමුකෝ ඒ පුද්ගලයා මේ මාර්ගයේ මෙවැනි මාර්ගයක ගමන් කරනකොට තව පුද්ගලයෙක් එවැනි දෙයක් කරලා තියෙනකොට ඔහුට ඇති වෙන බාධාවම ඔහු ඒ දේ කිරීම තුළ අනිත් පුද්ගලයාටත් ඇති වෙනවනේ. මෙන්න මේකනේ තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ තමන් සංවේදී විය යුතුයි. තමන් සංවේදී වීම තුළ විතරයි මේ தත්ත්වය තේරුම් ගන්න පුළුවන්. මට යම්කිසි දෙයක් වුණාම කොන ආකාරයෙන්ද බලපාන්නේ ඒ අනිත් පුද්ගලයාටත් ඒ ආකාරයෙන් බලපානවා වෙන්න පුළුවන්. නෙවෙයි වෙනවා. ඉතින් ඒ தත්ත්වය තේරුම් ගැනීම තමයි ඉතාම වැදගත් වෙන්නේ. මම දන්නේ ඇයි මහජනතාව මෙච්චර මේක තේරුම් ගන්න බැරුව ආත්මాతකම් විදිහට වැඩ කරන්නේ කියන කාරණය. හොඳ උදාහරණ මම කීපයක් කියන්නම්. ඔබ දකිනවා ඇති දැන් විදේශ පොඩක් බොහෝ යුරෝපීය රටවල මිනිසුන් ඉතා දුර පයින් ගමන් කරනවා. පයින් ගමන් කරලා තමයි තමන්ගේ මොකද හැමතැනම වාහන නතර කරන්න දෙන්නේ නැහැ ඕන විදියට. නමුත් මෙහි එහෙම ප්‍රශ්නයක් නැහැ. මෙහි රියදුර
තමන්ට හිතුන තැන වාහනේ නතර කරනවා. ඒ සමහරලාට තමන්ගේ තමන් අපිටම කාර්යාල සේවකයන් රැගෙන යන රථයක් කියලා මම දකිනවා කොටුව ප්‍රදේශයේදී. දැන් ඔවුන් වාහනේ නතර කරන්නේ හරියටම තමන්ගේ කාර්යාල ඉදිරිපිටමයි. එතෙන්දී ඔහු බලන්නේ පිටිපස්සෙන් යන වාහනවලට කොච්චර බාධා වෙනවද? ඒ නිසා කොච්චර දුරට ප්‍රමාදයක් සිද්ධ වෙනවද අනිත් අයට? ඒ මොනවත් බලන්නේ නමුත් තව අපිටම මීටර් 100ක් ඉදිරියට ගියොත් වාහනේ නතර කරන්න සුදුසු ස්ථානයක් තියෙනවා. ඒ ස්ථානයේ වාහනේ නතර කරලා ඔහුගේ ඒ කාර්යාල සේවකයෝ බස්සවන්න පුළුවන්. නමුත් එහෙම කටයුතු කරන්නේ නැහැ. හුදෙක්ම තමන්ගේ ආත්මාර්ථකාමයට කටයුතු කරනවා. මෙන්න මේ වගේ මේක තමයි ඔබ අහපු සමාජ මේ වගකීම කියන කාරණේදී. ඉතින් මෙවැනි උදාහරණ රාශියක් දෙන්න පුළුවන්. මම ඔබට තව උදාහරණයක් දෙන්නම්. දැන් උදාහරණයකට කොළඹ නගරයට දැනට වසර දෙකකට පෙර කොළඹ නගරයට ගණන් හදලා බැලුවා. විශේෂයෙන්ම මොරටුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් උපයෝගී කරගෙන සමීක්ෂණයක් කරලා බැලුවා. මෙතී අනාවරණය වුණා. මම කියන්නේ දැනට වසර දෙකකට පෙර සංඛ්‍යාලයකන කොළඹ නගරයට ඇතුල් වෙනවා දිනකට ලක්ෂ 5මාරකට වැඩි වාහන සංඛ්‍යාවක්. අපිට මේක දෛනිකව උච්චාවචනය විය හැකියි. නමුත් දල වශයෙන් ගත්තොත් අපිට ලක්ෂ 5මාරක වගේ වාහන සංඛ්‍යාවක් ඇතුල් වෙනවා. මේ කොළඹ නගරයට පමණක්. එතකොට නමුත් අපේ තියෙන ප්‍රධාන නගර රාශියක් මේ දිස්ත්‍රික්ක එක ප්‍රධාන නගරයක් තියෙනවා බොහෝ වෙලාවට. ඉතින් මෙවැනි නගරයකට ඇතුල් වෙන වාහන රාශියක් තුල අපි නිකන් උදාහරණයකට ගණන් හදලා බැලුවොත් වාහන මම නිකන් ගණන් ටිකක් පොඩ්ඩක් ලියාගෙනත් ආවා. වාහන ලක්ෂයක් හිතන්න අපි යම්කිසි පුද්ගලයෙකුගේ වරදක් නිසා මේ වාහන ලක්ෂයක් දවසක විනාඩි 2ක ප්‍රමාදයට ලක් වුණා කියලා. එක අවස්ථාවක. නමුත් මේ තත්ත්වය මීට වඩා ගොඩක් වැඩි. දැන් ඔබ මාර්ගය යනකොට දකින්න ඇති දවසකට කිලෝමීටර් ඔබ නගරයක් තුල හෝ යම්කිසි සතවාහන තදබදයක් තියෙන ප්‍රදේශයක ගමන් කරොත් තමන්ගේ වාහනේ ප්‍රමාදයට ලක් වෙන ප්‍රමාණය විනාඩි 2කට වඩා ගොඩක් වැඩි. නමුත් මම මේ කියන්නේ විනාඩි 2ක වාහන ලක්ෂයක් විනාඩි 2කට වගේ ප්‍රමාද වුණොත් අපි නිකන් හිතුවොත් මේ වාහන ලක්ෂය තුල මොකද බස් රථ තියෙන්න පුළුවන් මාගින් තව ඉන්න වාහන තියෙන්න පුළුවන්. මේ වාහන තුල ලක්ෂ 5ක මිනිස්සු හිටියොත් මා ජනතාව හිටියොත් මේ වාහන ලක්ෂය තුල නිකන් උදාහරණයකට එකක 5ක් හිටියා කියලා හිතුවොත් ලක්ෂ 5ක් හිටියොත් එතකොට විනාඩි 2ක් ප්‍රමාද වුණොත් විනාඩි ලක්ෂ 10ක් වැඩ කරන පැය ගාන ප්‍රමාද වෙනවා දවසකට. ඒ වැඩ විනාඩි ලක්ෂ 10. ඉතින් මේක අපි පැය ගාන වලින් බෙදලා බැලුවාට පස්සේ සාමාන්‍යයෙන් එනවා පැය 16667ක් විතර. දවසක මේ විනාඩි 2ක වාහන ලක්ෂයක් ප්‍රමාද වුණොත් ඉතින් මේ තත්ත්වය තුළ මේක වැඩි කරලා බලන්න ඕන අපි දවසකට මෙච්චරයි. එතකොට දවස් මේක මාසෙන් වැඩි කරන්න ඕනේ. ඊට පස්සේ මේක 12න් වැඩි කරලා වර්ෂයකට බලන්න ඕනේ. කොච්චර පැය ගාණක් නැතුව යනවාද වාහන ලක්ෂයක් විනාඩි 2ක් ප්‍රමාද වෙනවා. නමුත් මම කිව්වා කොළඹට වාහන ලක්ෂ 5ක් එනකොට කොළඹ නගරයට විතරක්. එතකොට දිවෙන පුරා සංසරණය වෙන ගමන් කරන වාහන සංඛ්‍යාව. එතකොට ඒ විතරක් නෙමෙයි. අපි නිකන් හිතුවත් මේ විනාඩි 2 තුල දැන් ඩීසල් පෙට්‍රල් කියන තත්ත්වය අමතක කළා. ඊපස්සේ පොඩි වාහන ලොකු වාහන විදිහට අමතක කළා. දල වශයෙන් හිතුවොත් එම සාමාන්‍ය මිලිලීටර් 200ක් මේ වාහනයක මේ විනාඩි 2 තුල ඉන්ධන දහනය වුණොත් මොකද ඉන්ධන ගේන්නේ විදේශ රටවල අපිට ඉන්ධන නැහැ. අපි විදේශ විනිමය වැය වෙනවා මේ සඳහා. අපිට රට වලින් අපි ගෙන්නන්නේ මේවා. ඒතර සාමාන්‍යයෙන් එවැනි තත්ත්වයක අපි හිතමු වාහන ලක්ෂයකට මේක මේ අපි ගලපලා බැලුවොත් එම සාමාන්‍යයෙන් ඉන්ධන ලීටර් 20000ක් විතර වැය වෙනවා මේ ප්‍රමාණයට. ඉන්ධන ලීටර් වලින් ගත්තොත්. ඒතර මේක සාමාන්‍යයෙන් අපි මුදල නිකන් අපි හිතුවොත් එම රුපියල් 100ක වටිනාකමක් කියලා ලීටරයක්. නිකන් දල වශයෙන් මම මේ පැහැදිලි කරන්න දල අදහසක් මේ දෙන්නේ. මේවා මේ සංඛ්‍යාලයකට මම සකස් කරගත්තේ උදාහරණයකට අවබෝධ වෙන්න අවශ්‍ය නිසා. ඒතර රුපියල් 100ක වටිනාකම තිබ්බොත් සාමාන්‍යයෙන් ලක්ෂ 20ක් විතර වටිනාකමක් යනවා මේ කාරණේට විතරක් දල වශයෙන්. ඒතර ඒ தත්ත්වය තුල අපි මේක දවස් 30ට වැඩි කරොත් මාසෙට සාමාන්‍යයෙන් කෝටි 6ක විතර ප්‍රමාණයක්. මේක මාසෙකට මේක 12න් වැඩි වෙන අවුරුද්දකට. දල වශයෙන් ගත්තොත් කෝටි 72ක විතර ප්‍රමාණයක් මම මේ සරල උදාහරණයක් දුන්නේ. ඒකට මේ කෝටි 72 කියලා කිව්වේ වාහන ලක්ෂයක් විනාඩි 2ක ප්‍රමාද වීමක් තුල. ඒකට මේ තත්ත්වය අපි හිතමුකෝ දැන් මේක මීට වඩා බොහෝ වැඩිනේ. මේක මීට වඩා බොහෝ වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒත් මේ තත්ත්වෙන් හිතන්න මේ එකක් වාහන අමතර කොටස් අපි සකස් කරන්නේ නැහැ. මේ හැම ප්‍රමාදයකටම වාහනේ අමතර කොටසක් ගෙවෙනවා. ඒව අපි ගේන්න ඕන විදේශ රටවලින්. ඊළඟට අපි ඉන්ධන වෙන ඕන විදේශ රටවලින්. මේ රටේ සල්ලි තමයි මේ ඇදලා යන්නේ. ඒකට ඔබ නොසලකිලිමත් ඔබගේ පිටිපසින් එන වාහන පහක් ඔබ තමන්ගේ නොසලකිලිමත් නිසා වාහන පහක් ප්‍රමාදයට ලක් කරොත් විනාඩියක් දෙකක් අවසානයේ මේ ජාතික ධනය තමයි විනාශ කරන්නේ. සාමාන්‍යයෙන් අපි දන්නවා අපේ මේ රුද්‍රික මහත්මයාත් දන්නවා රජයේ දේපලකට අලාභයක් කරොත් ඒක බරපතල වරදක්. ඉතින් අපි නොදැනුවත්
කොච්චර අලාභයක් කරනවද මෙයා මේ රියදුරා වාහනය නොසලකිලිමත් ලෙස නතර කිරීම තුල. ඉතින් සමහර වෙලාවට අපි දකිනවා දැන් පසුගිය දිනක මම දැක්කා මම ගමන් කරනවා මම හිතනවා ඔබ කවුරුත් දන්න තැනක් ආයුර්වේද වටරාමේ සිට රාජගිරිය දෙසට ගමන් කරනකොට අපි දකිනවා ඒ මාර්ගයේ තියෙන්නේ මන්තිරු 3යි. ඒ මන්තිරු 3 හවස් වෙනකොට මේ මන්තිරු 3ම පිරෙන්න වාහන ගමන් කරනවා. මොකද කොළඹින් පිටවන වාහන. නමුත් එක්තරා පුද්ගලයෙක් එක මන්තිරුවක නතර වෙලා කාර් රථයක් නතර කරගෙන ඔහු ඔබ වගේ ටයිප් එකක් එම දාලා හිටියේ නතර කරගෙන ඔහු දුරකථනයෙන් කතා කරගෙන ඔහු ඉන්නවා. ඒතර ප්‍රශ්නයක් නෑ යාට. ඒ මන්තිරුවේ ගමන් කරන රථ සියල්ලම දකුණු පස මන්තිරුවට ගන්න උත්සාහ කරනවා. මොකද හෝන් ගැහුවට ගන්නෙත් නෑ. මට නලා ශබ්දය ඇහෙනවා. නමුත් ගන්නේ නෑ. දකුණු පස මන්තිරුවට ගන්න උත්සාහ කරනවා. පිටිපස්සේ සම්පූර්ණ මේ ලේන් එක හිර වෙලා. එතකොට දකුණු පැත්තට ගන්න උත්සාහ කරනවා. එතකොට ඒ ගැනීම තුළ මැද මන්තිරුවේ එන වාහන නැවත දකුණු පැත්තට ගන්න උත්සාහ කරනවා. මේ තනි පුද්ගලයෙක් විසින් මේ ආයුර්වේද වටරවුම දෙසට විශාල වාහන තදබදයක් ඇති කරනවා. ඔහු වාහනේ අතර කරන දුරකථනයේ ඉන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් බලන්න මේ ඒකයි මම කිව්වේ අර තරාතිරම දැන් රුද්‍රික මහත්මයා සඳහන් කරා අර සාමාන්‍ය පුද්ගලයෙක් කියන කාරණේ. ඉතින් ඇත්තටම අපි මේ කතා කරන්නේ සාමාන්‍ය අවබෝධයෙන් කටයුතු කරන පුද්ගලයෙක් කියන කාරණේ. සාමාන්‍ය අවබෝධයෙන් යුතුව සිහියෙන් යුතුව මාර්ගය භාවිතා කරද්දී අපි කටයුතු කරන්න ඕනේ කොහොමද කියන එකට ඉතාමත්ම වැදගත් විවරණයක්. අපි සූදානම් රුද්‍රික මහත්මයා දැන් රටේ උත්තරීතර නීති විදිහට අපි සලකන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ පදිකයින්ට නැත්නම් මේ රියදුරන්ට වාහන දාවෙනේදී මේ දේවල් පිළිබඳව කොහොමද අර්ථකථනයක් ලබා දීලා තියෙන්නේ? දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කරන්නේ මේ සම්බන්ධ දැන් මූලික යුතුකම් ගැන කතා කරලා තියෙනවා. 28 වෙනි ව්‍යවස්ථාවේ ආටිකල් 28 කෙනකේ ඒක දක්වලා තියෙන සෙසුවයගේ අයිතිවාසිකම් හා නන්මදෑරුම් නිදහස. මානිත්‍ය වලට යන්නේ මොකද ඒවා වෙනත් අපි වැඩසටහන යටතේ කතා කරන නිසා. ඒතර මේකේ කෙලින්ම බලපානවා සෙසුවයගේ අයිතිවාසිකම් වලට තමුන් නොසලකිලිමත් කටයුතු කළොත්. ඉතින් ඒ සඳහා තමයි ඔය දැන් තියෙන්නේ රථ වාහන පනත තියෙනවා. මෝටර් රථ වාහන පනත, මෝටර් ට්‍රැෆික් ඇක්ට් කියන එක. ඊළඟට තියෙන වන්දි ගෙවීම පිළිබඳ නීතිය. ඊළඟට පොදු නීතියක් තියෙනවා වන්දි ගෙවන්න. ඊළඟට අපරාධ නීතිය තියෙනවා. ඒ වයටතේ තියෙනවා සාපරාධී ක්‍රියාවක් හැටියට සලකලා දඬුවම් දෙනවා. දඩග නියම කරනවා. වන්දි නියම කරනවා. සිවිල් නඩුවක් දැම්මම. එතකොට ඒවා තියෙනවා. එතකොට ඒ වගකීම් උද්ගත වෙන්නේ තමා වරදක් කළොත් තමයි. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් සිවිල් වගකීම ගත්තාම වන්දි ගෙවීමනේ කරන්නේ. සිවිල් වගකීමෙන් කරන්නේ වෙච්ච හානියට වන්දි ගෙවීම. සාපරාධී නීතියෙන් කරන්නේ කරපු අපරාධයට දඬුවම් පැමිණීම. සිවිල් නීතියෙන් කරන්නේ දඬුවම් පැමිණීම නෙමෙයි. ඒ කරන්නේ වෙච්ච හානියට හානි පූර්ණේ කිරීම, වන්දි ගෙවීම. ඒකට ඒ සඳහා වෙන්නට තියෙනවා යුතුයකමක්, අවධානීය යුතුයකම කියලා එකක් තියෙනවා. හරි වැදගත් ඒ වචනේ උනත් duty of care කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. duty of care කියලා කියන්නේ අවධානීය යුතුයකම. ඒ මොකද අපි යමක් කරන්නට කලින් අපි හිතන්නට ඕනේ එකී ක්‍රියාවෙන් බලපෑමට ලක්වන පුද්ගලයෝ කවුද? දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් උදේට මම හරියටම වෙලාවට මට කාර්යාලයේ සිටිය යුතු නම් උදේ 8ට අපි හුඟක් අය කරන්නේ මොකද්ද? ඊට පැය භාගයකට කලින් ඇවිල්ලා වාහනේ ස්ටාර්ට් කරනවා යනවා. කවදාකවත් හුඟ දෙනෙක් කරන්නේ කියලා ටයර් වල උලන් තත්ත්වය බලන්න ඕනේ. ඒ හරියට තියෙනවද කියලා. ඊළඟට ඔයිල් තියෙනවද කියලා බලන්න ඕනේ. වතුර තියෙනවද කියලා බලන්න ඕනේ. ඒ වගේ කාර් එක ඉස්සෙල්ලාම විනාඩි 10ක් 15ක්වත් ගත කරන්න වෙනවා. වාහනේ කොච්චර හොඳ තත්ත්වයක තිබුණත් මේ සමහරට ලීක් එකක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒව බලලා ඒව කරන්න ඕනේ. ඒව කරලා ඉවරලා තමයි මේ කරන්නේ. ඒ හැම එකටම වෙලාව තියාගන්න ඕනේ. අපි හැමතිස්සෙම අපිට පැය භාගයෙන් කොළඹට යන්න පුළුවන් වුණත් මේක අපි පැය භාගයක් විතර වැඩිපුර තියාගෙන යන්න ඕනේ. එහෙම නැත්නම් වෙන්නේ අර මෙතුමා සඳහන් කළා වගේ නොයෙකුත් කඩකිරීම. අපි කැමැත්තෙන් හෝ නොකැමැත්තෙන් කරන්න වෙනවා. ඒ මොකද අපි හිතමු උදාහරණයක් වශයෙන් ළමෙක් ඉස්කෝලේට ගෙනියන්න වෙනවා. පාසල් පටන් ගන්නේ 7:00ට උදේ. ඉතින් උදේ 7:00ට පටන් ගන්න ඒ ළමයෙක්ව ගේන්න ඒ පියා වාහනේ යනවනම් පුදුම මානසික වදයක් විඳින්මින් කරන්නේ. එහෙම මෙන් කපලා දාන්න හදනවා. නීති නොදන්නව නෙමෙයි. සමහර නීතිඥවරු කරනවා ඒක. මම දැකලා තියෙනවා. මගේ ශිෂ්‍යයෝ සමහරට එහෙම කරනවා මම දැකලා තියෙනවා. ඉතින් මං ඉතින් ඉන්නවා. ඉතින් එතෙන්දී මුත් කියන්න බෑනේ. ඉතින් ඒ නිසා හැමතිස්සෙම කියන්න ඕනේ කොහොම හරි නිින්දෙන් අඩු කරලා හරි ටිකක් අඩු කරලා හරි සමගි විවේකේ කපා හැරලා හරි ටෙලිග්‍රාම් බලන එක ටිකක් අඩු කරලා හරි තමයි කාර්යයන් සැලසුම් කරගන්න. කාලේ සැලසුම් ගන්න එක සැලසුම් කිරීම තමයි හරි වැදගත් වෙන්නේ. ඕනම ක්‍රියාවකට අපිට
අර තියෙනවා ඉංග්‍රීසියෙන් කියනවා P3ක් වැදගත් කියලා. ඒ පළවෙනි P එක තමයි plan කරන එක කියන එක. දෙවෙනි එක ඇවිල්ලා මේ preparation කියන එක. preparation කියලා කියන්නේ සූදානම් වීම. ඊට පස්සේ තමයි presentation එහෙම නැත්නම් ඉදිරිපත් කිරීම කරන්න ඕනේ. ඔය විභාගයකට ළමයි ලෑස්ති වෙනකොටත් එහෙමයි. මම හැමතිස්සෙම මගේ දේශනවලදී නීති විද්‍යාලේ ළමයින්ට පළවෙනි අවුරුද්දේ මම දෙන දේශනේ තමයි කාලේ නාස්ති කරන්න එපා. හැම දෙයකම කාලේ තියාගන්න. විනෝද වෙන්නත් අවශ්‍යයි අපිට. ක්‍රීඩා කරන්න අවශ්‍යයි. ටෙලිඩ්‍රාමා එක බැලුවට කමන්නේ නැහැ. ෆිල්ම් එකක් බැලුවට කමන්නේ නැහැ. වැඩිපුර නෙමෙයි කාලේ කළමනා කරගත්තොත් පුදුම විදිහට පැය 24 හොඳටම ඇති අපිට හැමදේම කරන්න. දැන් අපි මේ ඔක්කොම තියෙද්දිනේ මේ වගේ වැඩක් දැන් මෙතුමා කොච්චර කාර්යබහුල මේ නිලධාරීද. නමුත් මම ආරාධනය කළා මේක ඉතාමත් කැමැත්තෙන් පිළිගත්තා. මම ඉතාම සතුටුයි ඒක පිළිබඳව. ඉතින් ඒ වගේ අපිට තියෙන්නේ අපේ කාර්යය විතරක් නෙමෙයි අපිට අපි ඇත්තටම ඉහළ යන්න උගත්කම වැඩි වෙන්න අපේ සමාජ වගකීම වැඩි. දැන් මට ඕන නිකන් ඉන්න තිබුණා. නමුත් මට ආරාධනාවක් ලැබුණා මේ වැඩසටහන් මාලාව සකස් කරන්න කියලා. ඉතින් මම හිතනවා මම ඒකට සුසුකම් තියෙන කෙනෙක්. බුද්ධ නීති විද්‍යාලයේ මම විශාල කාලයක් ඒ සේවය කළා. ඒ වගේම මගෙන් ඉගෙනගත්ත විශාල පිරිසක් ඉන්නවා ශිෂ්‍ය පරම්පරාවක්. ඉතින් එයාගේ සහයෝගය අරගෙන මම මේ වගේ දෙයක් කිරීම මගේ යුතුකම ඒක. මට ඕන නිකන් ඉන්න පුළුවන්. නමුත් ඒක හොඳ නෑ. ඒ වගේ අපි හැමතිස්සෙම අපේ රටෙන් ගත්තා වගේම රටට දෙන්නත් ඕනේ. ඒක හරි වැදගත් දෙයක්. ඒ වගේම තමයි හැමෝම තමුන්ගේ අයිතිවාසිකම් වගේම යුතුයකම් ගැනත් හිතන්න ඕනේ. නමුත් උඟක් අවස්ථාවල මෙතුමා සඳහන් කළා වගේ අපි හරි ආත්මాతකාමී විශේෂයෙන් පාරට ආවම. පාරටම එක පැත්තකින් ළමයා අඬනවා. තාත්තේ මං දැන් මේ වෙලාවට ගියේ නැත්නම් මට මේ ප්‍රිෆෙක්ට්ස්ලා දඬුවම් දෙනවා. යන්න බෑ ඉස්කෝලේට. ඉතින් පුළුවන් තරම් ඒක අපාගෙන කියලා සමහරට අනතුරුත් කරගන්න ඒ විදිහට. ඉතින් ඒ නිසා මේක මේ කරන්න ඕනේ. කාලේ කල්පනා කර ගැනීම තමයි හුඟක්ම වැදගත්. එහෙම කළොත් අපි හුඟක් බලන කොච්චර කාලේ නාස්ති කරනවද කියලා. ටෙලිවිෂන් එක ඉස්සරහ අපිට ටෙලිවිෂන් බැලිය යුතුයි. නමුත් ඒක පවා අපි සංවිධානය කරන්න ඕන අපිට තියෙන වැඩ අනුව. මම හුඟක් මේ කරනාට වෙනවා මෙතුමට මම දැනුම් දුන්නේ ආරාධනය කළේ ඊට කලින් දවසේ ඒක. අපි එන්නේ ඊට පස්සේ කරනකොට අපි සංවිධානය වල දවස් 3-4කටත් කලින් මේ කරමු. එතකොට කාලේ කල්පනා කරගන්න අවස්ථාව තියෙනවා. ඒස අපි හැමදේම විශේෂයෙන් මහා මාර්ගයේදී බුද වෙන දැන් වලට වඩා දැන් නිවසේදී පාව අපිට ඒක තියෙනවා. නිවසේ අපි ඉන්නකොටත් අපිට පුළුවන් ඔය තියෙනවා සිවිල් නීතියේ තියෙනවා මේ කරදරේ කියලා නිවසන්ස් කියලා එකක් තියෙනවා. නිවසන්ස් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අපි දැන් අපිට ඕන විදියට අපි එළි වෙනකන් හැමදාම පාටි දාන්න ගියොත් කාරේ. සමහරට අසල්වැසියට අපි ලොකු උකාර්තරයක් කරන්නේ. අපේ ඒකට කියනවා නිවසන්ස් කියලා ඉංග්‍රීසියෙන්. ඒක කියන්නේ කරදරේ. ඒ වගේ දේවල්. ඒ කරදරයත් වර්ග දෙකකට බෙදෙන එකක් ඇවිල්ලා පෞද්ගලික කරදරේ ප්‍රයිවට් නිවසන්ස් කියන එක. තව එකක් තියෙනවා පබ්ලික් නිවසන්ස් කියලා. දැන් මෙතුමා ඉස්සර සඳහන් කළා අර පාරේ වැලි උඩ ගහලා තියෙනවා බදාම අඬනවා ඒවම කරන. ඒක වැටෙන්නේ පබ්ලික් නිවසන්ස් එකට. ඒ මොකද එක පුද්ගලයෙකුට නෙවෙයි මහ ජනතාවගෙන් කොටසකට ඒක බලපානවා. දැන් මේ මාර්ගයේ පාවිච්චි කිරීමේ අයිතිය තියෙනවනේ. පදිකයන්ට සහ මේ පදිකියෝ පවා මේ වැලි ගොඩ උණි යන්න බැරි නිසා පාර මැද්දට ඇවිල්ලා එහිමයි යන්නේ ඒක මග ඇරලා. අන්න ඒකට තමයි කියන්නේ මහජන කරදරය කියලා. මේ මහජන කරදරය සාපරාධී ක්‍රියාවක්. දඬු සංග්‍රහය. දඬු සංග්‍රහයටදී දඬුවම් ලැබෙන්නේ. පොදු මහ ජනතාව හැටියට අප සියලුම දෙනාටම වගකීමක් තියෙනවා, යුතුයකමක් තියෙනවා. ඒ දෙත් අපි මතකයේ තියාන යලිත් යනවා කෙටි විරාමයක් සඳහා. බීතියට නොව නීතියට බීතියට නොව නීතියට හොඳයි විරාමයෙන් අනතුරු ඔබ යලිත් බීතියට නොව නීතියට සමගින්. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා දැන් අපි පොදුවේ කතා කරනකොට සාමාන්‍යයෙන් පදිකයන් වෙන්නට පුළුවන්, රියදුරන් වන්නට පුළුවන්. මේ සියලුම දෙනා මහා මාර්ගයේ භාවිතා කරද්දී කරන වැරදි මොනවද? නිතරම කරන වැරදි මොනවද? ඔව් ඇත්තටම බොහොඳ ප්‍රශ්නයක් ඇහුවේ. දැන් ආයතනයක් විදිහට අපිට නිරීක්ෂණය වෙච්ච වැරදි රාශියක් තියෙනවා. මම හිතනවා
ඒවා කීපයක් කිව්වොත් හොඳයි කියලා. මේක බැලුවා මම කියනකොට තේරෙයි රුද්‍රිග මහත්මයාත් ඇත්තටම ඉදිරිපත් කරේ අපේ රටේ බොහෝ වෙලාවට අපරාධ නීතිය ගැන කතා කරාට අපේ තියෙන සිවිල් නීතිය මිනිස්සුන්ගේ තියෙන සිවිල් අයිතිවාසිකම් පිළිබඳ මහජනතාවගේ දැනුවත් වීම අඩුයි. ඒතරම මෙතුමා මේ සිවිල් නීතිය දීලික්ත නීතිය ගැන කතා කරන උගන්වන අපේ ආචාර්යතුමෙක්. එතුමා කතා කරනකොටත් මට අවබෝධ වෙච්ච කාරණේ තමයි මේ නිසාදෝ මේ මිනිස්සු මේ විදිහට වැරදි කරන්නේ. මොකද අනිත් පුද්ගලයාගේ අයිතිවාසිකම් ගැන සිවිල් නීතිය අනිත් පුද්ගලයාට වෙන්න මේ කරදර හිරිහැර සම්බන්ධව අවබෝධයක් නැහැ. ගොඩක් අය අපරාධ නීතිය තමයි අවධානය යොමු කරලා තියෙන්නේ. මේ ටික බලනකොට අපිට ඔබට තේරෙයි මම නිකන් කියවන්නම් මම නිරීක්ෂණය කරපු දේවල්. බොහෝ වෙලාවට අපි දකින්න දෙයක් තමයි නිතරම අනතුරු සිද්ධ වෙන එකක් බරපතල අනතුරු සිද්ධ වෙන එකක් තමයි වැරදි ලෙස ඉස්සර කිරීම. ඉස්සර කිරීම නීතිය සඳහන් කරලා තියෙනවා කොහොමද කරන්න ඕන කියලා. නමුත් මේ අවස්ථාව නෙවෙයි අපිට ඒ ගැන විස්තර කරන්න. නමුත් වැරදි ලෙස ඉස්සර කරනවා. ඉතින් නීතිය අර ඔබ කිව්වා වගේ මුලින් නොදැන සිටීම නිදහසට කාරණයක් නෙවෙයි නිසා පුද්ගලයන් විසින් නීතිය කිවා ගත යුතුයි. ඒක ඒගොල්ලෝ ඔහුගේ වගකීමක් යුතුයකමක්. ඒ වගේම තමයි වමෙන් ඉස්සර කරනවා. දැන් මොකද දැන් අපි මේ වර්තමානයේ වෙනකොට මාර්ග පද්ධතියේ වම් පැත්තේ තීරුවක් ඉඩ තිබිලා තියෙනවා මහ ජනතාවට ගමන් කිරීම සඳහා. ඒ තීරුවෙන් ඉස්සර කරනවා. වමෙන් ඉස්සර කරන්න බෑ වාහනයක් නීතියට හැටියට. ඒ වගේම තමයි මාර්ග සංඥාවක් ඉදිරිපිට යම්කිසි වෙලාවකට තප්පර කීපයකට වාහන නතර කරන අවස්ථාවක යතුරු පැදි සහ ත්‍රිවිල් රථ රියදුරන් ඉදිරියට ඇවිල්ලා උන් අර වාහන ඉදිරිපිට ඇවිල්ලා නතර කරගන්නවා. එහිදී හැමතිස්සෙම ප්‍රමාදයක් ඇති වෙනවා. වාහන කොළපාට සංඥා එළිය පත් වුණ අවස්ථාවේ අනිත් වාහන වලට යෑමට බාධා ඇති වෙනවා. පිටිපස්සෙන් ආපු අය තමයි කලින් යන්නේ. ඉදිරියේ ඉන්න අය හැමතිස්සෙම සීමා සහිත වෙනවා. ඒක දිග කාලයක් දවස තුල විනාඩි ගණනක් තුල ඇතිවීම තුල විශාල වාහන තදබදයක් නිර්මාණය වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මාර්ගයේ අවිරය වෙනසේ වාහන නතර කිරීම නිතරම දකින්න පුළුවන්. ඒ කියන්නේ කිසිම තැකීමක් නැතුව තමාගේ අවශ්‍යතාවය සඳහා පමණක්ම සමහරවිට මොන හරි දෙයක් මිලදී ගන්න වෙන්න පුළුවන්. තමන්ගේ මිලදී ගන්න යන ඒ ආයතනය ඉදිරිපිට වාහන නතර කරලා ඔහු ගිහලා ගන්න. උට වැඩක් නැහැ. අනිත් පාරේ යන පුද්ගලයෝ කොහොමද යන්නේ? මාර්ගයේ ගමන් කරන අනිත් අයට කොච්චර හිරිය හැරෙන්නද? ඒක ඔහුට ප්‍රශ්නයක් නෙමෙයි. ඒක කනගාටුදායක තත්ත්වයක් තියෙනවා. ඒකට විරුද්ධ දිශාවට ධාවනය කරනවා. කියන්නේ දැන් අපි සමහර වෙලාවට දැන් මාර්ගයේ මේ ගමන් කරන්න තියෙන පැත්තට නෙමෙයි වාහනේ එන්නේ. දැන් අනිත් කියන්නේ වැරදි ලෙස ඉස්සර කිරීම සමාන කාරණයක් වෙන්නේ ඔවුන් ඉදිරියට එන්න වාහන එන්න තියෙන එකේ අනිත් පැත්තට ගමන් කරනවා. ඒ වගේම තමයි වම් පැත්තෙත් අනිත් පැත්තට ගමන් කරනවා. ඒ කියන්නේ අපි වාහනයක වමට ගමන් කරමින් වාහනය නතර කරලා තියෙන අවස්ථාවක වම් පස්සෙනුත් ඉදිරියට එනවා. සමහර ත්‍රිවිල් රථ පොඩි වාහන ඉදිරියට ගමන් කරනවා. හරිම හිතා ගන්න අමාරුයි. ඊයේත් මම දැක්කා පසුගිය දිනක මාධ්‍යයක ප්‍රචාරය වුණා එවැනි තත්ත්වයක්. ඉතින් ඒ වගේ ඊළඟ තමයි මන්තිරු සම්බන්ධව නීතිය පිළිබඳීම නැහැ. මන්තිරු කොච්චරම් තින්ත වේදම් කරලා සකස් කරලා තිබුණත් ඒව ගැන කිසිම තැකීමක් නැතුව ධාවනය කරනවා. ඊළඟට අධික වේගය ඊළඟට කිසිම හදිස්සියකට නෙමෙයි මේ යන්නේ. සමහරවිට ඉතාම වේගෙන් ගිහිල්ලා කිලෝමීටර් 1කමාරක් විතර එහයින් නතර කරලා සමහරවිට ඔහු තේ බොන්න ගියා වෙන්න පුළුවන්. දැන් බස් රථ තියෙනවා අපි දකිනවා ඉතාම වේගෙන් ගිහිල්ලා ඉස්සර කරලා මීටර් 200ක් විතර ඉදිරිපසින් තියෙන බස් රථ නැවතුම් පොළක නතර කරනවා. සමහරවිට වාහනේ පිටිපස්සෙන් ගියා නම් ඔහුට බාධාවක් නැතුව නතර කරන්න පුළුවන්. එහිදී වෙන්නේ පිටිපස්සෙන් ගිය වාහනයට යන්න විදියක් නැතුව වාහනේ පිටිපස්ස නතර වෙනවා. මේ වගේ ඒවා. ඊළඟට බලපත්‍ර නොමැතිව ධාවනයට අවස්ථාවල් දෙනවා බොහෝ වෙලාවට. මේක නිතර දකින්න පුළුවන්. දැන් පසුගිය දිනක රියානතුරක් වුණා. ඇත්තටම වැලිගම මහභාගී පොලිස් සසමේ ඒ රියානතුරේදී සිද්ධ වෙන්නේ ඒ පුද්ගලයා දෙනවා ඒ කියන්නේ පියාගේ බාරේ තමයි වාහනේ තියෙන්නේ. අවුරුදු 16ක දරුවා යනවා වාහනේත් අරගෙන තමන්ගේ ජීප් රථයත් අරගෙන මීගමු දෙසට ගමන් කළා මේ අනතුරු සිද්ධ වෙනවා. මොකද කොහොම සිද්ධ වෙන්නේ? අධික වේගයේ වංගුවක් තියෙනවා. මේ වංගුව ගන්න බෑ. උට පාලනය කරගන්න බෑ. ජීප් රථය පාරෙන් ඉවතට පයින්න. ඉවතට පැනලා මීගමු දෙස සිට කොළඹ දෙසට එන ධාවන තීරුවට මන්තිරුවට ඇතුල් වෙනවා මේ වාහනේ. ඇතුල් වෙලා ඒ මන්තිරුවේ ගමන් ගන්න කාර් රථයක, ඒ වගේම ත්‍රිවිල් රථයක යතුරු පැදි දෙක ගැටණය වෙනවා. ගැටණය වෙලා ඒ අවස්ථාවේ 5 දෙනෙක් තුවාල ලබනවා. ඒ 5 දෙනා රෝහල් ගත කරනවා. එක පුද්ගලයෙක් මිය යනවා. ඊළඟට අනිත් තව පුද්ගලයෙක් අසත් තත්ත්වෙන් ප්‍රතිකාර ලැබුවා. ඒ වගේම තවත් පුද්ගලයෙක් තුදෙනෙක් ඒ අවස්ථාවේ රෝහල් ගත කර තිබුණා. නමුත් බලනකොට මේ පුද්ගලයා මේ රියදුරාගේ වයස අවුරුදු 16යි. මේ තමයි කනගාටුදායක තත්ත්වය. ඉතින් මෙවැනි තත්ත්වයන් ගොඩක් තියෙනවා. ඉතින් අර මෙතුමා සඳහන් කර මේ ඒ ප්‍රතිපුරුෂ වගකීම ඒ වගේම ඒ සිවිල් නීතිය යටතේ තියෙන තත්ත්වයන් ගැන අවබෝධයක් නැතිකම නිසා කරනවාද නොසලකිලා තියෙන එක පැහැදිලි නැහැ. ඒ වගේම තමයි බොහෝ වෙලාවට දැන් ඔබ දකිනවා ඇති ඉදිරියෙන් යන වාහනේ හැරවීමේදී සංඥා යොදන්න ඕන අනිවාර්යෙන්. පිටිපස්සෙන් එන රියදුරාට දැනුම් දෙන්න ඕන. නමුත් ඔහු දැනුම් දෙන්නේ හැරවන තැනට ගිහිල්ලා. ඒතර පිටිපස්සෙන් එන කෙනාට තමන්ගේ වාහනය පාලනය කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.
ඔහුට නතර කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඔහු ඒ ස්ථානෙට ගිහිල්ලා දාන්නේ. ඒ සංඥා දාන්නේ. ඉතින් ඒක ප්‍රශ්නයක්. ඉතින් ඒ වගේ නිතර දකින්න පුළුවන්. ඒ වගේම තමයි වටරවුම් වල ඉස්සර කරනවා. වටරවුම් වල වාහන ඉස්සර කරන්න බෑ. ඉතින් හරිම ඒ කියන්නේ නොදැනුවත්කමද මොකද්ද කියන එක තේරෙන්නේ නැහැ. වටරවුම් වල වාහන ඉස්සර කරනවා. අපි නිතරම දකින්න දෙයක්. ඊළඟට අනාරක්ෂිත භාණ්ඩ ප්‍රවාහනය කරනවා. භාණ්ඩයක් ප්‍රවාහනය කරනකොට මාර්ගයේ අනිත් වාහන වල අනිත් ගමන් කරන පුද්ගලයන්ගේ ආරක්ෂාව ඇතුව භාණ්ඩ ප්‍රවාහනය කළ යුතුයි. නමුත් බොහෝ දේවල් බොහෝට රාත්‍රී කාලේ භාණ්ඩ ප්‍රවාහනය කරනවා ඉදිරිය යන වාහන වලට පේන්නේ නැහැ. සමහරට මාර්ගයයිනේ නතර කරලා තියෙනවා. ඔවුන් සමහරට විශාල වාහන මාර්ගයයිනේ නතර කරලා ඒ සේවකයෝ තේබොනෝ ඒ වගේ දේවල් කරනවා. නමුත් පිටිපස්සෙන් එන අයට පේන්නේ නැහැ. ඔව් කිසිම අර සාමාන්‍යයෙන් කියනවා ලුමිනස් වගේ පාට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඒ කිසි දෙයක් දන්නේ නැද්ද? පේන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම අර ඔබතුමා කිව්වාගේ මේ අවධානයක් නැහැ. ඒ පිළිබඳ සැලකිල්ලක් නැහැ. ඒකට සැලසුමක් නැහැ. ඒ නිසා පිටිපසින් යන වාහන ගිහිල්ලා මේ නතර කරලා තියෙන වාහන වලට අනුතරටපත් වෙනවා. ඉතින් මෙවැනි තත්ත්වයන් අපිට දකින්න පුළුවන් මේ වගේ නොසැලකිලිමත් තත්ත්වයක්. ඉතින් හරිම කනගාටුදායක තත්ත්වය ඒකයි. නමුත් මේ තුල සිද්ධ වෙන්න තත්ත්වය තමයි අවසානයේදී විශාල ජීවිත සංඛ්‍යාවක් රටට අහිමි වෙනවා. ඊට විශාල අනතුරු සංඛ්‍යාවක් සිද්ධ වීම තුළ විශාල දේපල සංඛ්‍යාවක්. මොකද මම කිව්වේ මේ දේපලවල අමතර කොටස් පිටරටින් ගේන්න ඕනේ. අනතුරක් සිදු වුණාට පස්සේ තමන් රක්ෂණයෙන් ප්‍රතිපූර්ණය කරගන්න පුළුවන්. නමුත් රක්ෂණයෙන් ප්‍රතිපූර්ණය කරගත්තට රක්ෂණ සමාගමුත් විදේශ රටවල නැවත රක්ෂණය වෙලා තියෙනවා. බොහෝ වෙලාවට අවසානයේදී ගත්තාම මේ රක්ෂණ සමාගම් වලින් ගෙවන්න. ඊට අදාළ සමාගම් වලින් අමතර කොටස් ගෙන්න ගන්න. මේ සියල්ලටම යන්නේ රටේ ධනය. ඒතර ඒ විතරක් නෙවෙයි. මේ රියතුන අනතුරක් වුණාට පස්සේ තුවාල ලැබු පුද්ගලයාට ප්‍රතිකාර කරන්න අවශ්‍යයි. ඒ ප්‍රතිකාර සඳහා රෝහල් ගත වෙනවා. සමහරට ඔහුට ප්‍රතිකාර දෙන්නේ රෝහලේ මහ ජනතාවගේ මුදල්. රජයේ රෝහලට ඇතුළත් වෙලා ප්‍රතිකාර කරොත් ඒ ප්‍රතිකාර දෙන වෛද්‍ය ප්‍රතිකාර සියල්ල වෛද්‍යවරයාගේ ඉඳලා මහ ජනතාවගේ වැටුප්ලා එන. වෛද්‍ය බෙහෙත් වර්ගත් එහෙමයි. ඉතින් මේවා ඔක්කොම විදේශ රටවලින් ගෙනනවා. ඒතර මහ ජනතාවගේ පොදු මුදල් තමයි වැය වෙන්නේ. නමුත් ඔහු අපේක්ෂා කරනවා ඔහුගේ නොසලකිල්ල. අවසානයේ බලන්න රටේ සමස්ත ජනතාවගේ ධනය කොයිතරම් දුරට මේ නොසලකිලිමත් පුද්ගලයෙක් වෙනුවෙන් වැය වෙනවද කියන. ඉතින් මෙවැනි පුද්ගලයන් මෙවැනි කටයුතු කරන්නම් වැඩි වෙන්න අවසානයේ මේ රට තුල තියෙන ධනයටම තමයි හානි වෙන්නේ. නමුත් අවසානයේදී අපි යෝජනා කරනවා රට දියුණු නැහැ, රට දියුණු කරන්න බෑ. ඒක අනුන්ට ඇඟිල්ල දික් කර කටයුතු කරනවා. නමුත් ඒක නෙවෙයි අවශ්‍ය වෙන්නේ. අවසානයේදී බලනකොට තමන්ටම තමයි අනිවාර්යයෙන්ම. ඔබතුමා හොඳ කාරණයක් මතක කරලා අපි ගොඩක් අවස්ථාවලදී අපි පුරුදු වෙලා ඉන්නේ අනිත් අයට ඇඟිල්ල දික් කරන්න. තමන් අතින් වෙන්න ඕන යුතුයකම් වගකීම් මොනවද කියන කාරණේ අපි හිතන්න ටිකක් ප්‍රමාද වෙනවා, පොඩ්ඩක් පසුබට වෙනවා. ඒ ප්‍රතිඵලය අවසානයේදී තමන්ටම ලැබෙන්නේ කියන කාරණේ තේරුම් ගන්න. අනිවාර්යයෙන්ම. හොඳයි. රොඩ්රිගෝ මහත්මයා දැන් අපි වැඩසටහනේ අවසානයේට ඇවිල්ලා ඉන්නේ. මට ඔබතුමාගෙන් අහන්නට හිතුණා දැන් පුරවැසියන් හැටියට අපි සියලුම දෙනා නීතිගරුක වෙන්න ඕනේ. ඇයි මේ තරම් ප්‍රශ්න අපිට ඇති වෙනවා? මාර්ගයක් භාවිතා කිරීමේදී වෙන්න පුළුවන්, රියදුරෙක් විදියට වෙන්න පුළුවන්. අපි සියලුම දෙනා ඇයි නීතිගරුක විය යුත්තේ? ඒක හොඳ ප්‍රශ්නයක් ඔබතුමා මතු කළේ. නීතිගරුක වීම කොයි කාලෙත් අවශ්‍ය වෙනවා. අර මම සඳහන් කළා වගේ සරල සමාජවල පවා යම් නීති ක්‍රමයක් තියෙනවා. සරල සමාජය කියලා කියන්නේ ගෝත්‍රික සමාජවල පවා. ඊට අමතරව සමාජයේ අවශ්‍යතාවයන් සංකීර්ණ වෙන්න පුද්ගලයන්ගේ හැසිරීම පුද්ගල චර්යාවන්නුත් වෙනස් වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔය සමාජ සම්මුති න්‍යාය කියලා එකක් තියෙනවානේ, සෝෂල් කොන්ට්‍රැක්ට් කියලා එකක්. ඒක ඇති වුණේ මේ වගේ දෙයක් නිසා. ඒ මොකද මිනිස්සු සාමාන්‍යයෙන් පිළිගන්නේ තියෙනවා ස්වභාවයෙන්ම ආත්මාර්ථකාමී කියලා. ඒ නිසා ආක්‍රමණශීලී හැමෝම නෙමෙයි, හැබැයි වට විතරයක තියෙනවා. සමහර කොච්චර වුණත් එහෙම නරක වැඩ කරන්නේ නැහැ. එහෙම හොඳයි ඉන්නවා. නමුත් සාමාන්‍යයෙන් වැඩි පිරිසක් ගත්තාම ආක්‍රමණශීලී. ඒ නිසා තමයි මිනිස්සු එකතු වෙලා කැමැත්තෙන්ම givisumකට එළඹෙනවා පාලක පක්ෂයයි මිනිස්සුයි. ඒකට තමයි අපි කියන්නේ සමාජ සම්මුතිය කියලා. ඔය ජෝන් ලොක් වගේ ඉංග්‍රීසි ජාතික මේ දාර්ශනිකයෝ ඉදිරිපත් කරලා තියෙන න්‍යායන්, සමාජ සම්මුති න්‍යාය. ඉතින් ඒක තමයි ඒක පදනම් වෙන්නේ නීතිය උඩ. දැන් මේක ඇත්ත වශයෙන්ම ගත්තොත් ජාතික මට්ටමේ විතරක් නෙමෙයි, අන්තර්ජාතික මට්ටමේ ගත්තත් ඔය දැන් බලන්න පසුගිය අවුරුදු 76 තුල ලෝක යුද්ධයක් ඇති වුණේ නැහැ නේ. 1945න් පස්සේ නොයෙකුත් ගැටුම් යම් රටවල යම් ප්‍රදේශවල ඇති වුණාට, මැද පෙරදිග වගේ ප්‍රශ්න ඇති වුණාට ලෝක යුද්ධයක් දක්වා ඒක ගියේ නැහැ. ඒකට හේතුව මොකද්ද? ජාත්‍යන්තර නීතිය. ඒ කියන්නේ එක්සත් ජාතිකයේ සංවිධානය 1945 දී පිහිටුවා ගත්තා. පිහිටුවගෙන ජාත්‍යන්තර නීතියෙන් මේ යුද්ධයක් ඇති වෙන
යුද්ධයක් වළක්වාලීමට අවශ්‍ය පියවර ගත්තා. නීතියෙන් ජාත්‍යන්තර මේ. ඒ අනුව දැන් තියෙනවා ජාත්‍යන්තර මේ ඉන්ටර්නැෂනල් ට්‍රීටිස් කියලා. ඒ කියන්නේ ජාත්‍යන්තර ගිවිසුම් තියෙනවා. ඒ ගිවිසුම් මත පදනම් වෙච්ච තියෙනවා. පරිසර සම්බන්ධයෙන් තියෙනවා. අපි තව ඉදිරි වැඩසටහන් වලදී අපි ඒවා කතා කරන්න ඕනේ. තෙත්බිම් පිළිබඳව තියෙනවා. නොයෙකුත් වනගහනය පිළිබඳව තියෙනවා. සාගර සීමාවන් පිළිබඳව තියෙනවා. දැන් අපිට යුද්ධ කරන්න අවශ්‍ය නැහැ. මොකද සාගර නීතියක් තියෙනවා. අපේ රටයි සාගර කලාපයක් තියෙනවා. ඉතින් මේ විදිහට ඒවා නිර්මාණය වෙලා ඒවා තීරණය කරන නීතිය මගින් ජාත්‍යන්තර මට්ටමේදී පවා. ඒත් වශයෙන් ගත්තොත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තියෙනවා ප්‍රබල කුළුණු 4ක් උඩ පිටලා තියෙන්නේ කියලා කියනවා. ඒ කුළුණු 4 මොනවද දන්නවද? පළවෙනි එක ඇවිල්ලා මානව හිමිකම්, human rights කියන එක. දෙවෙනි එක මේ rule of law කියන එක, නීති ආධිපත්‍ය කියන එක. තුන්වෙනි එක ඇවිල්ලා නීතිය හා සාමය. හතරවෙනි එක සංවර්ධනය. සංවර්ධනය කියන එකෙන් ආර්ථික සහ සමාජ සහ සංස්කෘතික සංවර්ධනය බලාපොරොත්තු වෙන්නේ. ඒකට ඔය වගේ රටක් හැටියට ගත්තත් මේවා ඒ විදිහටම වැදගත් වෙනවා. අපි මිනිස්සු වැඩි දෙනෙක් සමහරට ආත්මාර්ථකාමී වෙන්න පුළුවන්. ස්වල්ප දෙනෙක් පරාර්ථකාමී වෙන්න පුළුවන්. ආත්මාර්ථකාමී නොවෙන්න පුළුවන්. එතකොට අර ආත්මාර්ථකාමී ලොකු පිරිසකින් අනිත් පිරිස මේ කරන්න ඕනේ. මොකද රටක තියෙන්න ඕනේ ශක්තිය යුක්තිය වේ නෙමෙයි. යුක්තිය ශක්තිය වේ කියන සංකල්පය තිබියත්. අර ශක්තිය යුක්තිය වේ කියන්නේ අර කැලෑ නීතිය කියලා අපි කියනවා ඒකට. law of the jungle කියලා. ඒක නෙමෙයි විය යුත්තේ. ඒතර නීති ආධිපත්‍ය කියලා කියන්නේ හැම එකටම වඩා නීතිය ඉහළින් තියෙන කෙනෙක්. හැම දෙයක්ම නීතියට එකඟව විය යුතුයි කියන එක. යුක්තිය කියන එක ජස්ටිස් කියන එකත් ඒ ඇරිස්ටෝටල්ගේ කාලේ ඉඳන් අද දක්වා කියලා තියෙන්නේ ඒ විදිහටයි. ඉතින් ඒක එහෙම වෙනවා සමාජයේ. හැමතිම ගත්තාම මිනිසුන්ට මේ විදිහට මිනිස්සු අතර එහෙම ඒ යුතුයකම් ඉටු කිරීමේ පුරුද්දක් ඇති කරගත්තාම ඇත්ත වශයෙන්ම මේ රටක සංවර්ධනය ඇති වෙනවා. මම එක දෙයක් කිය යුතුයි. දැන් ඕනම අධ්‍යාපනයක් වුණත් ගත්තාම අධ්‍යාපන ආයතනයක වුණත් මේ දේ තමත් වැදගත්. ඒ අධ්‍යාපනයක් කියලා කියන එක අපි වර්ග 3කට බෙදනවා. ඒ තුන තමයි දැනුම, කුසලතා සහ ආකල්ප. එතකොට දැනුම ලබා දෙන්න ඕන. අපි නීති විද්‍යාලයේ උදාහරණයක් වශයෙන් ගත්තාම නීති ශිෂ්‍යයන්ට අවශ්‍ය දැනුම ලබා දෙනවා. ඊළඟට ස්කිල්ස් ඒ කියන්නේ කුසලතාත් ලබා දෙනවා. අපි මොක් ට්‍රයල්ස් තියෙනවා, එක දේවල් කරනවා, ඩෙමොන්ස්ට්‍රේෂන්ස් තියෙනවා, ප්‍රැක්ටිකල් ට්‍රේනින් කියලා තියෙනවා. ඒ වගේ කෝට් විසිට්ස් තියෙනවා. ඒ වයින් අපි නීතිඥවරයෙකුට අවශ්‍ය කුසලතාත් දෙනවා. හැබැයි අපිට කරන්න බැරි එක දෙයක් තියෙනවා. ඒක දේ තමයි ආකල්ප. ආකල්ප කියන ඒවා වෙනස් කළ නොහැකි කියලා අධ්‍යාපනඥයන් අතර පිළිගැනීමක් තියෙනවා. මම 100%ක් ඒකට එකඟ වෙන්නේ නැහැ. ආකල්ප වෙනස් කරන්න පුළුවන් බොහෝ දුරට වැඩිහිටියන් සහ ගුරුවරු. එයාට තියෙන ලොකු වගකීමක්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් පවුලක තාත්තා හොඳටම බීමත් වෙලා ඇවිල්ලා අම්මට තඩි බානවා නම් ගෘහස්ත ප්‍රචණ්ඩත්වය කියලා අපේ තියෙන නීතිය. මේ දවස්වල හුඟක් වැඩි මම හිතන්නේ. මොකද ගෙවල් වල හුඟක් අය ගත කරන්නේ. ඉතින් අනේ අර තමුගේ තියෙන ෆ්‍රස්ට්‍රේෂන් එකේම නැත්නම් ඉච්ඡා බංගත්වයේ පිට කරන්නේ තාමත් දුර්වල භාර්යාවගෙන්, දරුවන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන්. ඒකට තමයි කියන්නේ මේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය කියලා. ඉතින් ඒගොල්ලෝ දන්නේ නැහැ ඒ කරන්නේ. බලන්න සමහර තාත්තලා ගෙදර එනකොට ළමයි හැංගෙනවා. භාර්යාව හැංගෙනවා. මොකද මේ ධර්ම අපරාධකාරයෙක් එනවා වගේ. ඉතින් එහෙම එකක් තියෙනවා. අපි යුතුයකම් ගැන හිතනවා නම් ඒ ගෙදරකට යනකොට ඇත්තටම තාත්තා එනකොට ඉස්සරහට ගිහිල්ලා සන්තෝෂී පිළිගන්න තත්ත්වයක් නැති කරගන්න ඕනේ. එහෙම දෙයක් නැහැනේ. ඉතින් ආකල්ප වර්ධනයක් අපි ඇති කරන්න පුළුවන් නම් අපි මේ වගේ වැඩසටහන් වලින් මම බලාපොරොත්තු වෙනවා ඔබතුමන්ලා කැමති නම් මේකලොත් මට පුළුවන් දෙන්න දායකත්වය දෙන්න. අපි ආකල්ප වර්ධනය සඳහා අපි පුළුවන් තරම් ආදර්ශමත් වැඩසටහන් අපි කරමු. ආකල්ප වර්ධනය සඳහා අපිත් ආදර්ශමත් වෙමු. සෑම වෙලාවකම නීතිය කියන කාරණයට අපි ගරු කරනවා වගේම ඊට අවනත වෙන එක පොදු පුරවැසියන් හැටියට අප සියලු දෙනාගේම වගකීමක්. අද දවසේ අප සාකච්ඡාවට ලක් කරේ පදිකෙන් සහ රියදුරන් අනුගමනය කළ යුතු මාර්ග නීති සහ ඒ හා බැඳුණු යුතුයකම් පිළිබඳව. අප බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ වැඩසටහනට සම්බන්ධ වීම පිළිබඳව පොලිස් අධ්‍යක්ෂ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතාට ඔබතුමන්ගේ දැනුම අපත් සමග බෙදා පිළිබඳව බෙහෙවින්ම ස්තුතියි. එතකම ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ හිටපු විද්‍යාපති ජනාධිපති නීතිඥ ආචාර්ය දන්ත රොඩ්රිගෝ මහතාටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ සම්බන්ධ වීම පිළිබඳව. එසේනම් නීතිය පිළිබඳව තවත් පුළුල් වූ සාකච්ඡාවකට එළඹෙන බලාපොරොත්තු වෙමින් අද දවසේ සමුගන්නවා යලිත් හමු වෙමු. සුබ දවසක්.